ආයුබෝවන් කියලා ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න වයසේ දැන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඇවිල්ලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න පටන් ගන්න වයසේ ඉන්න අය. ඉතින් එතකොට ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු කඩවීමක් මේ හරහා තියෙන බව මට පේනවා. දැන් අපි මොකක්ද කරන්නේ? අපි කොහොමද පන්තියකට සහභාගී වෙන්නේ? පන්ති නෑ මේක කවදා ඉවර වෙයිද? ඔව් ඇත්ත. ඉතින් එතකොට අපි හැමතිස්සෙම ඒ දේවල් ගැන වද වෙවි දුක් වෙවි ඉන්නව වෙනුවට අඩියක් ඉස්සරහට තියලා ධනාත්මක ලෙස මේක ගන්නවා. එම අරගෙන හරි අපිට හැමදාම මේ විදිහට තියෙන්නේ නෑනේ. හරි. අනිවාර්යයෙන්ම මේක යම් තාක් දුරකට හෝ යථා තත්ත්වයකට හැරෙයි. තව මාස කිහිපයක් යනකොට. හරි. ඒතර ඒ වෙනකොට අපි යමක් කරලා තියෙන්න ඕන. යමක් කරලා තියෙන්න ඕන. සමහරට ලබන අවුරුද්ද වෙන්නත් පුළුවන්. මේව හරියන්න. අපි දන්නේ නෑනේ කොහොමද කියන්නේ. පවතින තත්ත්වෙත් එක්ක. ඉතින් හරි. ඒතර සාමාන්‍ය විදිහට එදා නැත්නම් ඔයගොල්ලෝ මේ වසංගත තත්ත්වෙ එන්න පෙර පන්තියකට සහභාගී වූ ආකාරයට ළඟින් වාඩි වෙලා ළමයි එකට ඉඳිමින් පන්තියක් කරන්න නම් තව මං හිතන්නේ සැලකිය යුතු කාලයක් ගත වෙයි. මාස සමහරට 5ක් 6ක් 7ක් සමහරට ලබන අවුරුද්දෙත් යම් කාලයක් ගත වෙයි. මොකද මේකට ස්ථිර විසඳුමක් එනකම්. ඒ කියන්නේ වැක්සින් එකක් හොයාගන්නකම් අපි කියන social distance කියන සමහර physical distance කියන අන්න ඒක තියාගෙන තමයි යම් දෙයක් කරන්න වෙන්නේ. නිතරම පැය භාගයකට මිනිත්තු 40ටවත් අත් සෝදන්න වෙනවා surface එක clean කරගන්න. ඉතින් ওই කාරණාත් එක්ක සජීවී ලෙස පන්තියක් අන්තර්ජාලයේ හැර වෙනද කරා වගේ ස්ටේජ් එකක ඉඳගෙන ඔයාලා පන්තිය මෙහෙම ඔහොම වාඩි වෙලා කරන ආකාරයේ පන්ති පැවැත්වීමේ යම් ප්‍රායෝගික දුෂ්කරතාවයක් තියෙන. ඒතර ඒක නැවත ආවට පස්සේ අපි මොනවද කරන්නේ? මේ උගන්වන ඒවා නැවත උගන්වනවද? ඔව් මේ නැවත උගන්වන්න වෙනවා අනිවාර්යෙන්ම. හැබැයි එතනදී එහෙම උගන්වන්න අපි සූදානම් වුණත් හරිද? ඒ ලැබිලා තියෙන කාලරාමුව තුළ අපිට යම් මේකින් කාලය සීමා සහිත වුණොත් මේ වගේ බොහොම නිදිහැනහිල්ල මේ පාඩමක් කරන්න පුළුවන් වේවිද? එතකොට අද දවසේ ඔයගොල්ලෝ මේ පාඩම් ටික හරියට ඉගෙනගෙන ඉදිරියට ගියොත් අපි ඇත්තටම අර නියමාකාරයෙන් පන්ති පටන් ගන්න කාලේ වෙනකොට ඔබ යම් දැනුවත් පිරිසක්. එතකොට අපි හිතමු අපි ඒ වෙනකොට මේ වගේ නෙමෙයි වේගෙන් මේ පාඩම් නැවත උගන්වනවා කියලා. අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි? ඔබ ඉතා හොඳින් මේ ටික අධ්‍යයනය කරලා සමහර විට මේ පාඩම් උගන්වන්න ඕන වෙන්නේ නිකුත් නැහැ. හරි? උගන්වන්න ඕන වෙන්නේ නිකුත් නැහැ. මම දකින දේ තමයි ඉගෙනීම කියන එක ඇත්තටම තනි පුද්ගල ක්‍රියාවලියක් නේ. විනායකගේ උපදෙස් විනායකගේ මෙහෙවීම් තිබ්බා වුණත් ඇත්තටම අපිනේ කරන්න ඕන දේ මේක තියෙන්නේ. ඒතර අපි එක ස්ථිර අධිෂ්ඨානයකට එමුදා. ඔයාලට මේක මහඟු අවස්ථාවක්. ඇත්තටම කියනවා නම් වෙන කිසිම අවුරුද්දක කෙනෙක්ට නොලැබුණු උසස් පෙළ ආරම්භ කරන මුල් අවධියේදී ඔයගොල්ලන්ට ලැබෙන ලොකු අවස්ථාවක් මේක. විවිධ විෂයන් මේ ආකාරයට අන්තර්ජාලය හරහා බලන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. හරි. ගොඩක් ඒවා නොමිලේ සමහර ඒවා මුදල් වියදම් කරලා. හරි. ඉදිරියේදී නොමිලේ එන එක බොහෝ දුරට අඩු වෙලා යයි. හැම පැත්තෙම. ඉතින් එතකොට යම් මුදලක් වැය කරන්න වෙයි ඔයගොල්ලන්ට. ඒක පාඩුවක් නෙමෙයි. හරි. ඒක කිසිසේත්ම පාඩුවක් නෙමෙයි. ඉතින් ඒ කැපකිරීම කරගෙන හරියට ඉගෙන ගත්තොත් ඔයාලට මේ ලැබිලා තියෙන්නේ මම කියන්නේ නැවතත් මහඟු අවස්ථාවක්. ලොකු දෙයකට ආරම්භක අඩි හරි නිකන් යෝධයෝ වගේ තියන්න පුළුවන් අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. ඒක අතාරින්න එපා. ඒක අතාරින්න එපා. ඔයාලට කරන්න පුළුවන්. හරි. හරි. එතකොට මම නැවත කියන දැන් අර වගකීම් සහිත පුද්ගලයෝ විදිහට මම බලාපොරොත්තු වෙනවා අද අලුතෙන් සහභාගී වන අය ගිය සතියේ නොහිටිය සමාවෙන්න. ගිය සතියේ නොහිටිය අද අලුතෙන් සහභාගී වන යම් පිරිසක් ඉන්නවා. ඒ අය අපි දැනුම් ආකාරයට YouTube එකේ තිබිච්ච වීඩියෝ එක හොඳින් බලලා ඕන කෙනෙක්ට තේරෙනවා. මම උගන්වලා දෙන්නේ. ඒක නොතේරෙනවා කියන්න බෑ කීයටවත්. හරි. ඒ දක්වා කාරණා ටික ඉතා හොඳින් මනවින් අධ්‍යයනය කරලා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි. දැන් ඒ කෙසේ වුණත් ගිය සතියේ අපි කතා කරපු දේවල් සාරාංශගත කිරීමක් කරනවා මං කුඩා කාල සීමාවක් අරගෙන. මම ඔයාලගේ O level දැනුමේ සිට ආරම්භ කළේ දැන් අපි මේ කතා කරමින් යන පාඩම රසායනික ගණනය කිරීම. මේ පාඩම හොඳට මතක තියාගන්න.
හොඳට මතක තියාගන්න කෙමිකල් කැල්කියුලේෂන් කියලා අපි කියන මේ පාඩම හරි රසායන විද්‍යාවේ හදවත වගේ. හදවතේ එක පාර්ශවයක් වගේ අපි එහෙම කියමු. හදවතේ වම දකුණ කියලා කැලේ දෙකක් තියෙනවානේ. මොකද අපිට රසායන විද්‍යාවේදී පවතින ඒකක ගත්තොත් භෞතික රසායනය කියලා කොටසක් තියෙනවා. එහි වැඩිපුරම තියෙන කැල්කියුලේෂන්ස්. ඒ කැල්කියුලේෂන්ස් කරන්න නිකන් ඉලක්කම් සුළු කිරීම පුළුවන් වුණාට බෑ. ඊට වඩා ලොකු දේවල් ඕන කරනවා. ඊට වඩා ලොකු දේවල් ඕන කරනවා. ඒතර සංකල්ප නිවැරදිව දැනගෙන ඉඳලා තියෙනවා. ඒ සියලු සංකල්ප ගොඩනගන්නේ මෙන්න මේ පාඩම යටතේ. ඒතර මේක නිවැරදිව අධ්‍යයනය කිරීම උසස් පෙළ උසස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ මූලික අරමුණක් වෙන්න ඕන. දැන් මම දකිනවා YouTube එකට මම නිදහස් කරලා තියෙනවා ආරම්භක මූලික ඒකකේ කියන්නේ සමා වෙන රසායනික ගණනය කිරීම වල ආරම්භකම කොටස. දැන් මේ අවුරුද්දේ විභාගෙ ලියන ළමයි ගොඩක් එතන කමෙන්ට්ස් දාලා තියෙනවා. සර් අපි මුල් කාලේ මේවා හරියට කරගත්තේ නෑ. හරි ගුරුවරයෙක් හම්බුනේ නෑ. හරි මෙහෙවීමක් වුණේ නෑ. ඒ කාලේ අපි ගණන් ගත්තේ නෑ ඕවා. හැබැයි දැන් තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ. සර්ට බැරිද මේවා දිගට කරගෙන යන්න. ඒ වගේ විවිධ ඉල්ලීම් තියෙනවා. අර අස්සය ගියාට පස්සේ තාලේ වහල වැඩක් නෑ කියනවනේ. ඒක දැම්ම මේක අල්ලගෙන විභාගයේ කට උඩට ඇවිල්ලා රසායනික ගණනය කිරීමත් අල්ලගන්න try කරනවා කියන්නේ ටිකක් ලොකු අවුලක්. ඒතර අනිත් පාඩම් කොහොමද කරන්නේ? අපි මේකේ දුවන්න ඕන මේ බේසික් ස්ට්‍රක්චර් එක ගොඩනගාගෙන තියෙනවා. ඒතර කෙමිකල් කැල්කියුලේෂන් කියන්නේ එහෙම එකක්. හරි. ඒතර මම ගිය සතියේ පටන් ගන්නකොට සාමාන්‍ය පෙළ තැන ඉඳන් පටන් ගත්තා. උසස් පෙළ තැන ඉඳන් නෙමෙයි. මම පටන් ගත්තේ පරමාණු අණු අයන වගේ ඊටාම කුඩා ක්ෂුද්‍ර හරි මයික්‍රෝ ස්කේල් එකේ තියෙන අංශුන්ගේ ස්කන්ධය මැනීම කියන තැන ඉඳන්. දැන් මම බෝඩ් එකේ ලියන්න යන්නේ නැහැ. මම මුලින්ම ඔබට කතා කරේ පරමාණුක අණුවක ආයනික ස්කන්ධය මැනීම කියන එක. ඒ යටතේ අපි මුලින්ම කතා කරා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයකට කලින් අපි කතා කරා පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. අපි ඔබ U කියලා සංකේත කරනවා. atomic mass unit. ඔබේ අර්ථ දැක්වීම වලට මතක් වෙලා ඉන්න ඕන. මම කිටින් වේගෙන් කියාගෙන යන්න. කාබන් 12 පරමාණුක සමස්ථානික එක ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයේ වේ. එතකොට මේ පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂව යම් පරමාණුක ස්කන්ධය මැන්නොත් අපි ඒකට කියනවා relative atomic mass කියලා. relative atomic mass සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි ඒක AR කියලා හඳුන්වනවා. මට මතක විදිහට ඔබට අවසානයේ ගෙදරින් කරන්න කියලා බොහොම සරල ගණන් දෙකක් මම ඔයගොල්ලන්ට දුන්නා. මම ඉස්සෙල්ලාම අද දවසේ ඉදිරියට යන්න ප්‍රථමයෙන් ඒ ගණන් දෙක හදලා ඉන්න බලන්න. ඒතර මුලින්ම මම ඔබට ලබා දුන්නේ මෙන්න මෙහෙම එකක්. ඔයගොල්ලන්ට මම කිව්වා H2SO3 0.05යි මවුල සපයා ඇත. 0.05යි මවුල සපයා ඇත. මෙහි පළවෙනි ප්‍රශ්නේ විදිහට මම ඇහුවේ H2SO3 අණු ගණන නොහොත් සංඛ්‍යාව කීයද කියලා 1 2 3 4 5 කියලා අණු සංඛ්‍යාව කීයද කියලා. දැන් අණු මවුල 0.05ක් තියෙනවා කියලා ආයෙ මෙතන උත්තරේ 0.05ක් දාලා හරියන්නේ නැහැනේ. ඊළඟට දෙවන ප්‍රශ්නේ ලෙස ඇහුවේ හයිඩ්‍රජන්, සල්ෆර්, ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව නොවේ කෙලින්ම මවුල සංඛ්‍යාවම කීයද කියලා. දැන් මේ ගැටලු විසඳා ගන්න වෙලාව. දැන් බලමු අපි කොහොමද මේක බේරගන්නේ. හරි. දැන් මෙතනදී අර O level කාලේ ඔබ ගණන් වලට ඉගෙනගෙන හෝ අඩුම ගානේ අහලා හරි තියෙන අච්චරට මෙච්චර නම් එච්චරට කොච්චරද කියන එක අන්න වැදගත්. ඒ කියන්නේ මේ මවුල විශේෂයෙන් කෙමිස්ට්‍රි වල ගණනය කිරීම 100ක් ගත්තොත් 90ක තියෙන්නේ තනිකරම අනුපාත අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද. හරි. අනුපාත බැරි මිනිස්සු මේකට සූත්‍ර කටපාඩම් කරගෙන නානවා. මං එපා කියන්නේ නැහැ. නානයට නාගන්න ඉඩ අරින්න බෑ. සූත්‍ර කටපාඩම් කරගෙන මෙහෙම අල්ලන්න තියෙන නහය එන වටයක් දාලා අල්ලනවා. පව්. ඒතර මේකෙදි ওই සූත්‍ර සියල්ල පොඩ්ඩක්
අරගෙන ඔයාලා ගාව තියනවා නම් මම දන්නවා සමහරු ගාව සූත්‍ර තියෙනවා. ඔය සූත්‍ර අරගෙන මල්ලක දාලා ගැට ගහලා තියන්න. අවශ්‍ය නම් මම උගන්වලා ඉවරනයින් පස්සේ ඔබ ඒක අරගෙන ඕන දෙයක් කරගන්න. මාත් අන්තිමට සූත්‍ර කීපයක් අද දවසේ දෙයි. right. දැන් මෙන්න බලන්න. H2SO4 අනුගණන. දැන් අපි දන්නවා එක මවුලයක් ගත්තොත් මවුලයක අංශ තියෙනවා 6.02 වැඩි කිරීම 1023ක්. ඔය මවුලයට තියෙන අංශ ගන්න. එහෙමනම් 0.05යි මවුල තුල කොපමණ නම් අංශයක්ද? ඔකනේ තර්කය. මවුලයට 6.02 වැඩි කිරීම 1023 නම් මවුලයට 6.02 වැඩි කිරීම 1023 නම් 0.5 මවුල වල කොච්චරද? සිම්පල්. බලන්නකෝ. දැන් මේවා ලියන්නේ ඔබට අවබෝධයක් ලබා ගැනීමට පමණයි. මේ කොටස ගානට උත්තර ලියද්දී කිසිදු ආකාරයක ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔබට මේක තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ලියා ගන්න වෙනවා. එතකොට මෙන්න මම H2SO3 මවුල නෙමෙයි අහන්නේ අපි අනුගණන අහන්නේ. අනුගණන ඔන්න ලියා ගන්න. මේවා ලියන්න කම්මැලි වෙන්න එපා. පස්සේ දවසක ගානට උත්තර බලනකොට මොකක්ද ලියලා තියෙන්නේ කියලා හොයාගන්න මේවා ලියලා තියෙන්න ඕන. ඒතර H2SO3 අනුගණන. ඒතර මේක කොහොමද ඔබ විසඳාගන්නේ? මේක කොහොමද ඔබ විසඳාගන්නේ? මෙන්න කතාව. කොහොමද මේක විසඳගන්නේ? මෙන්න මෙහෙමයි විසඳගන්නේ. H2SO4 අනුගණන. කොයි ආකාරයෙන්ද විසඳා ගැනීම සිද්ධ වෙන්නේ කියලා බලන්න. නේ. 6.02 වැඩි 1023ක් තියෙන්නේ මවුලයකට. නමුත් අපි ගාව මවුල තියෙන්නේ 0.05යි. ඔන්න දැන් මම හොයනවා මවුල එකකට 6.02 වැඩි කිරීම 1023 නම් මවුල 0.05කට කීයද? මවුල 0.05කට කීයද කියලා හොයන්න යන්න. 0.05 මවුල ප්‍රමාණයකට කීයද කියලා හොයන්න යන්න. ඉතින් සරලයි. මේක ඔයගොල්ලන්ට සුළු කිරීම ඕන නම් මම මේ විදිහට ලියන්න. හරි. මම මෙයාව ලියා ගන්නවා මෙහෙම. 0.5යි 10 ඍණ 1යි. කවුරුත් තරහ වෙන එකක් නැහැනේ. කවුද මේ ලියාගත්තේ? මෙන්න මෙයා. 0.5යි 10 ඍණ 1යි. දැන් 0.5න් වැඩි වෙනවා කියන්නේ දෙකෙන් බෙදෙනවා කියලා ඔබ දන්නවා ඇති කියලා ඔබ හිතනවා. 0.5 කියන්නේ එක බෙදීම දෙක. හරි. ඒ කියන්නේ මෙන්න මෙයාව දෙකෙන් බෙදෙන්න. එතකොට උත්තරේ 3.01 වැඩි කිරීම 1023 10 ඍණ 1 10 එක මෙතනින් එකක් කපලා ගිහිල්ලා 1022ක් කියලා ඉතුරු වෙනවා. ඒකක කිසිවක් නැහැ පුතා. අංශු ගණනක් නේ. ඕනනම් ඉතින් අර ෆිසික්ස් වල වගේ කටපාඩමින් ඒකක කැපිලා යනවා කියලා බලන්නත් පුළුවන්. කොහොමද? මවුලයට මෙන්න બોලේ මවුල කැපිලා ගිහින්. හරි. එතන කපන්න මට නම් හිතෙන්නේ නැහැ මට ඒක විහිළු මවුලයට මවුල කපන එක. ඔබට ඕන නම් එහෙම ඉරි දෙකක් ගහලා කපලා දාන්න. මට නම් හිතෙන්නෙම නැහැ එහෙම එකක් කරන්න. ඔබට අවශ්‍ය නම් කරන්න. කිසිදු ගැටලුවක් නැහැ. මේ තියෙන්නේ H2SO3 අනුගණන සෙවි. අනුගණන සෙවි. ඉන්න අනතුරුව මගෙන් අහනවා හයිඩ්‍රජන් සල්ෆර් සහ ඔක්සිජන් පරමාණු මවුල. හයිඩ්‍රජන් සල්ෆර් සහ ඔක්සිජන් පරමාණු මවුල ගණන ඔන්න අපෙන් අහනවා. හයිඩ්‍රජන් සල්ෆර් සහ ඔක්සිජන් පරමාණු මවුල. මායකින් එක සොයන්න යන්නේ. හරිම සරලයි. හයිඩ්‍රජන් මවුල හොයන්න යන්නේ. H2 නෙමෙයි H. දැන් දන්නවා H2 එක මවුලයක හයිඩ්‍රජන් පරමාණු මවුල දෙකයි. එහෙමනම් 0.05යි මවුල තුල ඒ වගේ දෙගුණයක් තියෙන්න බෑ. අනේ 0.1යි මවුල කියලා එනවා H පරමාණු මවුල. ඒත් එක්කම සල්ෆර් මවුල ඔබට පේනවා H2SO4 අණුවක සල්ෆර් පරමාණු එකයි. හරි. H2SO4 අණු මවුලයක නොහොත් ඇවගෑඩ්‍රෝ සංඛ්‍යාවක සල්ෆර් පරමාණු ඇවගෑඩ්‍රෝ සංඛ්‍යාවක් නොහොත් මවුල එකක් තියෙනවා. ඒතර මවුලයට මවුල එකයි. එන ඉතින් මවුල 0.05ක
ඒ ආගේම තමා ඔකදී එකකින් වැඩි කර කර නටන්න ඕනේ නැත. අවසාන වශයෙන් ඔක්සිජන් මවුල O පරමාණුව O කියලා ලියුවාම හරියි. ඒතර O පරමාණු මවුල ගන්න කොහොමද? ඔබට පේනවා මෙයාගේ ඒකාණුක ඔක්සිජන් පරමාණු 3යි. එතකොට එහෙනම් මෙයාගේ අණු ඇවගෑඩ්‍රෝ සංඛ්‍යාවක ඔක්සිජන් පරමාණු ඇවගෑඩ්‍රෝ සංඛ්‍යාවගේ 3 ගුණයක් නොත් මවුල 3ක්. මෙයාගේ මවුලයක O පරමාණු මවුල 3යි. එhmenan 0.05යි මවුල තුල ඒ වගේ 3 ගුණයක් තියෙනවා. හරිම සරලයි. 0.15යි මවුල කියලා එනවා. ඔන්න කතන්දරේ. right. මෙන්න ප්‍රශ්නේ විසඳී. ප්‍රශ්නේ විසඳී. හරි. අවශ්‍ය දෙයක් ඔබට ලියා ගන්න පොඩි වෙලාවක් ලබා දෙන්න. මෙතන තියෙන්නේ ප්‍රශ්නයක් ඔන්න ඔයගොල්ලන්ට දීලා තියෙනවා. හරි. අද අලුතින් සහභාගී වෙන ප්‍රශ්නේ ලියා ගන්න පුළුවන්. අනිත්යට උත්තරේ ලියා ගන්න පුළුවන්. ඔබට විනාඩියක පමණ කාලයක් ලබා දෙන්නම්. මේක ඉක්මනින් නෝට් ඩවුන් කරගන්න. මම දෙවන ගානට යන්න කියලා කල්පනා කරේ. මම ඔයගලන්ට දුන්නු දෙවෙනි ප්‍රශ්නය බෝඩ් එකේ ලියන්න. දෙවෙනි කීයද දුන්නේ මෙන්න මෙහෙම එකක්. අපිට C2H6 එතේන් කියන කෙනාගේ උඩින් නම් වලින් වැඩක් නැහැ. හරි. අණු දීලා තියෙනවා 3.01 වැඩි 1022ක් සමාවෙන් 23ක් ලියුණා. 1022ක් ලබා දීලා තියෙනවා. මේක තමයි දත්තේ අනච්චර දීලා. එතකොට මේක අහන්නේ ප්‍රශ්න විදිහට සමාවෙන්න ඕන. C2H6 අණු මවුල ගණන කීයද කියලා අහනවා. ඒ විතරක් නෙමේ කාබන් හයිඩ්‍රජන් පරමාණු මවුල ගණන කීයද කියලා අහනවා. හරි. දැන් මේ ප්‍රශ්නේ ඉක්මනින් විසඳගමු. ඒතර මම මකාගෙන යන්නේ යම් පිළිවෙලකට. හරි. එතකොට ඔබට එහා පැත්තේ කොටස දෙවෙනි කොටස ඉතුරු වෙන විදිහට මම පළවෙනි කොටස මකලා දෙන්නවා. right. මේ බලන්න. දැන් වැඩි. මොකද්ද වැඩි? දැන් අපෙන් අහන්නේ C2H6 මවුල ගැන. එයාගේ අපිට අණු දීලා තියෙනවා මෙන්න මෙච්චර සංඛ්‍යාව. දැන් අපි දන්නවා 6.22 වැඩි 1023ක් ගත්තොත් එතන එක මවුලයක් ඇත. නමුත් අපි ගාව ඇත්තේ 3.22 වැඩි කිරීම 1022ක්. එසේනම් එහි අඩංගු වන මවුල් ප්‍රමාණය කොච්චරද කියලා අහන්නේ. අච්චරට මෙච්චර නම් මෙච්චරට නැත්නම් එච්චරට කොච්චරද? ඔන්න තාර්කය. එතන මම එකවරම උත්තරයට යනවා. C2H6 අණු මවුල. හරි. 6.22 වැඩි 1023ක් ගත්තොත් අනේ එතන එක මවුලයයි. එසේනම් 3.22 වැඩි 1022ට කොපමණ මවුලයක්ද? මේ බලන්න. හරි. 6.22 වැඩි කිරීම 1023ට මවුලයයි. හරි. එහෙනම් 3.22 වැඩි කිරීම 1022ට කොච්චරද? දැන් මේ බලන්න මේ උඩ එකක් ලියන එකේ කිසි තේරුමක් නැහැනේ. එතකොට මේ පියවර කොහොම ලියලිය ඉන්නේ නැතුව 3.22 වැඩි 1023ක් ඇත අංශු. නමුත් මවුලයක අංශු ගණන 6.22 වැඩි කිරීම 10 සමාවෙන්න ඕන උඩ 22ක් තියෙන්න ඕන. 23යි මවුලයට ලෙස ලිවිය හැකි.
හරිද? දැන් මේ කරන්නේ පවතින අනුගණන මවුලයකට තියෙන අනුගණනෙන් බෙදා දාන එක. දැන් ඔබට පේනවා හරි මෙන්න මෙයාගෙන් මේ කොටස කපන්න පුළුවන් 2යි කියලා. ඕ 3.1යි නේද? මුද්‍රණ දෝෂයක් මාතින් සිදු වෙලා තියෙනවා. මෙතනත් එහෙමයි. සමා වෙන්න ඕන. අරෝ මෙතන මොකද ප්‍රශ්නයක් නෑ. මෙතන 3.1යි. දැන් හරි ගානට මෙයාගෙන් මෙයාව 2යි කියලා කපන්න පුළුවන්. 10 බල කැපුවොත් මෙතන 22යි මෙතන 23යි එකක් ඉතිරි. ඒ කියන්නේ ඔබට ලැබෙනවා 1ට 20යි කියලා මෙහෙම උත්තර ලියන්න බෑ. හොඳට මතක තියාගන්න. කිසිදු ආකාරයකට භාග සංඛ්‍යා වලින් පිළිතුරු ලියන්න බෑ. හරි. මේක ඔබ පරිවර්තනය කරන්න ඕන දශම වලට. මේක ඔබ පරිවර්තනය කරන්න ඕන දශම වලට 0.05යි මවුල ලෙස පිළිතුර ලැබෙනවා. 0.05යි මවුල ලෙස ලැබෙනවා. හරි. දැන් අපි මේකේ දෙවෙනි කොටසට යන්න ඕන. හරි. අවශ්‍ය දෙයක් ආයෙ බලා ගන්න. C2H6 අණු තියෙනවා 3.1යි වැඩි කිරීම 1022ක්. එතකොට මම අහනවා ඒකේ තියෙන අණු මවුල ගණන කාබන් හයිඩ්‍රජන් පරමාණු මවුල ගණන. මගේ තර්කය උනේ 6.2 වැඩි කිරීම 1023ක මවුල එක නම් 3.1යි වැඩි කිරීම 1022ක මවුල කීයද? එතකොට මේ අණු මවුල සංඛ්‍යාව يعني 6.2 වැඩි කිරීම 1023ට මවුල එකයි. එහෙනම් 3.1යි වැඩි කිරීම 1022ට මවුල කීයද? මවුල කීයද? එතකොට මේ එකකින් ඇති වැඩක් නැත. ඔන්න ගත්තා සුළු කරා 20න් එකයි. මතක තියාගන්න 20න් එකක් ලෙස උත්තර ලියන්න බෑ. උසස් පෙළ නිකන් අපරාධේ පෑන තීන්ත කඩදාසි ඊට පමණයි. හරි. අනිවාර්යයෙන්ම දශම වලට පරිවර්තනය කරගන්න ඕන. හරි. එකම අවස්ථා කීපයකදී පමණක් එහෙම භාග වලින් උත්තර ලියන්න අවස්ථා තියෙනවා. ඒවා ඉදිරියට බලමු. හරි. සාමාන්‍යයෙන් භාග පිළිතුරු පිළිගන්නේ නැත. දැන් මේකේ දෙවෙනි කොටසට අපි zingala ගියා. සබ්බින් වැඩක් නැද්ද? කාබන් හයිඩ්‍රජන් පරමාණු මවුල ගණන. දැන් ඔබ මේ වෙනකොට දන්නවා අණු මවුල තියෙනවා 0.05ක්. දැන් මම වෙලාව ගන්නේ නැහැ. හරිද? කාබන් මවුල ගණන ක්ෂණිකව ලියනවා. ඔබ දන්නවා මෙයාගේ යම් අණු මවුල ගණනක් තිබ්බොත් ඒ වගේ දෙගුණයක් කාබන් තියෙන්න ඕන. මොකද C2H6. එතකොට 0.05 මම දෙකෙන් වැඩි කරනවා. අනේ හරි ලස්සනට 0.1යි මවුල කියලා එනවා කාබන් මවුල. දැන් ඔබට කිසිදු කිසිදු ආයාසයකින් තොරව හයිඩ්‍රජන් පරමාණු මවුල ගන්න හොයාගන්න පුළුවන්. 0.05 ඔබ 6න් වැඩි කරනවා. මේ තියෙන්නේ 6. හරි. උත්තරේ 0.3යි මවුල කියලා ලැබෙනවා. මම හිතන්නේ ඔබ පැහැදිලියි. right. දැන් මෙතන අවශ්‍ය දෙයක් ලියා ගන්නකොට මිනිත්තුක කාලයක් ලබා දෙන්න. හරි. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ ගානේ අවශ්‍ය දේවල් ටික ලියාගෙන නැති පිළිතුරක් වශයෙන් අපි මේ කරපු දේවල් වලට මම එච්චර කැමති නෑ මේ වැඩේට. ඒකට අර සමහර අය සමීකරණ ඉල්ලනවානේ. කැමති අය මෙන්න මේකත් අරපාරක් කරගන්න. මම නම් ඕක පාවිච්චි කරලා ගණන් හදන්නේ නැහැ. නමුත් ඉතින් ඔයගොල්ලන්ගේ හිතසුව පිණිස මම මෙන්න මේ වගේ සමීකරණයක් ඔබට දෙනවා. ඔබ ඒක පාඩම් කරගෙන ඒකෙන් ඕනනම් ගණන් හදන්න. හරි. මොකක්ද මේ සමීකරණ? මෙන්න මෙහෙම එකක්. දැන් simple n සමානයි capital N බෙදීම L. මොකද n කියන්නේ මවුල ගණන. මවුල සංඛ්‍යාව. capital N කියන්නේ අණු එහෙම නැත්නම් පරමාණු එහෙම නැත්නම් අංශු ගණන. කොහොමද L කියන්නේ? අවොගැඩ්‍රෝ නියතය. අවොගැඩ්‍රෝ සංඛ්‍යාව කියමුකෝ. හරි. අපි අද පිළිගන්න විදිහට 6.2යි 2 වැඩි 10 23. ඔන්න මවුලයට ආශු කරන ඔය හරහා තමයි අපි ඕන්නම් ඉතින් ගානක් හදන්න පුළුවන්. හරි. උදාහරණ වශයෙන් අපි චූටි ගානක් ලියාගමු. මාත් එක්කම
C5යි H8යි O3 නැමැති සංයෝගයේ අණු 1.2යි බිඳුවයි 4යි 4 වැඩි 10යි 21ක් 1.2යි බිඳුවයි 4යි 4 වැඩි 10යි 21 බලය 21ක් ඇත. පළවෙනි ප්‍රශ්නේ C5 H8 O3 අණු මවුල ගණන සොයන්න. දෙවෙනි ප්‍රශ්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් පරමාණු මවුල සංඛ්‍යා සොයන්න. right. දැන් ඔබට ඔය ගාන හදන්න පොඩි වෙලාවක් දෙන්න. මම හිතනවා අපිට ලබා දුන්නු කාලය හොඳටම ප්‍රමාණවත් මේ වැඩේට. දැන් මම අර සමීකරණය ඇසුරින් ඔබට ඕනනම් හදලා පෙන්නන්න. කටපාඩමින් n සමානයි කැපිටල් N බෙදීම L. මේක අවබෝධයක් නෙමෙයි අතර මෙතන යන්නේ කටපාඩමක් කියන එක තමයි මගේ නම් අදහස. ඔබ මෙතනින් බලනවා අනුගාන 1.2යි බිඳුවයි 4යි 4යි 10යි 22යි හරි 21යි සමාන වෙන්න 21යි මේක බෙදනවා L අවගැඩ්‍රෝ නියතෙන් ඒක මෙතන නෑ 6.2යි දෙක වැඩි කිරීම 10 23 දැන් සුළු කිරීම ඔබට පේනවා මෙන්න මෙයාව දෙකකින් වැඩි කරොත් 12.04යි නමුත් මෙතන තියෙන්නේ 1.2.04යි ඉතින් මේවා සුළු කිරීම මේක නම් පුළුවන් වෙනවද 6.2 දෙකකින් වැඩි කරොත් 4.4.12 එයා තමයි තියෙන්නේ හැබැයි 1.0 විදියට ඒ කියන්නේ මට මෙයාව කපන්න පුළුවන් 2යි නෙමේ 0.2යි කියලා 0.2යි කියලා මේ වගේ අය දෙගුණයක් නෙමෙයි මෙතන තියෙන්නේ 0.2ක් මොකද 12 නෙමේ 1.2 නිසා right දැන් මේ කියන්නේ සුළු කිරීම හරි දැන් මම chemical calculation ඇතුලේ ඔයගොල්ලන්ට සුළු කිරීම කියන්නේ අමුතු විදියකට ඉදිරියේදී උගන්වනවා හරි ඒක ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් ලේසි කර ඒ කියන්නේ නේ ඔයගොල්ලන්ට ඕනේ ඉදිරියට බලමු විවිධ සංඛ්‍යා සුළු කිරීමේදී තාම කෙටි ක්‍රම වලින් සුළු කරන්න පුළුවන් අර පස්සයි දාගෙන සුළු කරන එක නොවේ ක්‍රමවේදය මිනිස්සු අර මං ගිය සතියේ කිව්වා වගේම සියල්ල හදාගෙන තියෙන අපේ පහසුවට මිස නිකන් නාන්න නෙමෙයි හරි නාන්න නැතුව අමාරුවකින් තොරව ගණිතය කියන එක තියෙන්නේ ළමයි අමාරු කරගන්න නෙමෙයි මිනිස්සු ගණන් කරන මෙච්චර හදලා ගණිතය කියන විෂයක් දිනු කරලා තියෙන්නේ මේ දුක් විඳගෙන පස්සයි දාගෙන ගණන් හදන්න නෙමෙයි ඉලක්කම් සුළු කර කර ඉන්න නෙමෙයි ඉතා පහසුවෙන් යමක් කරන්න අපේ රටේ අය තවදවත් මේක අමාරු කරගෙන තියෙනවා ඒ නිසා ගණන් ලංකාවේ ගොඩක් අයට බෑ අප්පිරිය right එයි මේ ක්‍රමවේදයේ වරදක් එතන මෙතන 0.2යි 0.2යි 10 21කින් ගියොත් එහෙම මෙතන 10 දෙකක් ඉතුරු වෙනවා ඔබට පේනවා 0.2 බෙදීම 100 not 0.02යි මවුල ලෙස උත්තරය ලැබෙනවා මේක කියනවට තරහ වෙන්න එපා ලංකාවේ හුඟක් අයට මේ බොහොම සරල ගණිතමය කර්ම තියෙනවා අඩු බවක් තියෙනවා ගණන් වලට O level වලදී එකක් තිබ්බට ඒ කියන්නේ ගණන් පුළුවන් කියන එක නන් නෙමෙයි හරි දැන් මෙතන දශම සංඛ්‍යා දාගන්න බැරිව මේ 100න් බෙදපුවාම තා 0.02ක් මෙතන 0.2 පේන්නේ නැති ගණන් වලට ඒ ගත්තත් මේ පාඩම මේ වෙනකොට බලනවා වෙන්න පුළුවන් හරි එතකොට ඒගොල්ලෝ අතීතය ගැන දුක් වෙන්න එපා හරි ඔයාලා ගණන් වල ඒක ගැන අන් දෙකක් පුළුවේ හදා ගන්නත් එපා වලිගෙකුත් එක්ක ඇත්තටම ඔයාලගේ ගණන් වල ඒකෙන් මොකක්වත් පැහැදිලි වෙන්නේ නැහැ මේ වැඩ කරද්දී මේ පොඩි දේවල් වලත් බැරි ගණන් වල A එකක් B එකක් C එකක් හරි කමක් නැහැ. ඒ වෙයි ලොකු දේවල් නැත.
කරුණාක් කරලා මේවා හරියට ඉගෙන ගන්න බලමු. දැන් ඔන්න ඔබට ආවා පැහැදිලි 0.2 බෙදීම 100 එනොත් 0.2. ඔයාවේ කවුද? මෙන්න මේ C5H8O3 අණු මවුල ගන්න. දැන් මම මේ ආකාරයට මේ සූත්‍රයේ කටපාඩම් නොකර නිකන් හැදුවා නම් මම මවුල ගාන ලියන්නේ මගේ තර්කයෙන් මට පේනවා අණු තියෙනවා 1.2 බිඳුවයි 4යි 4යි 10යි 21ක් ඒ තමයි සමස්ත අණු ගණන. මේ අණු ගණන මවුල ගාන හොයාගන්න නම් මවුලයකට තියෙන අණු ගණනින් මා බෙදිය යුතුයි මා තුල අවබෝධය තියෙනවා නම්. දැන් මෙහෙම හිතන්න පොත් 48ක් තියෙනවා. එතන තියෙන දුසින් ගණන හොයන්න කිව්වොත් ඔබට කියනවා පොත් 48ක් තියෙනවා. මේකේ තියෙන පොත් දුසින් ගණන හොයන්න කියනවා. ඊටාම සරලව ඔයගොල්ලෝ 4යි කියලා කියනවා ගානක්වත් හදන්න නැතුව. ඒ මොකෝ ඔබට දුසිම කියන සංකල්පේ පැහැදිලි වෙලා තියෙනවා. ඔබ දන්නවා 48 තුල 12 4ක් තියෙනවා. 12 4ක් තියෙනවා. දුසින් 4ක් තියෙනවා. ඒතර මම 12න් බෙදන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඇත්තම කරලා තියෙන එක 48 12න් බෙදලා දුසින් 4යි කියලා ලියනවා. ඉතින් මෙතනදී 6.2 වැඩි කිරීම 10 23 කියන්නේ මවුලයකට තියෙන සංඛ්‍යාව. අපි එයාගින් මේක බෙදනවා. අර සුළු කිරීම. හරි. ඕනනම් මෙහෙම යන්නත් පුළුවන් නැත්නම් අවබෝධයෙන් නිගොඩ දාන්නත් පුළුවන්. ඔබගේ කැමැත්ත. ඊළඟට මේකේ ඊළඟ කොටස ලොකුට දුවන්න දඟලන දෙයක් නෑ. අපිට ආවිල්ලා තියෙන 0.02 මවුල කියලා. ඒතර එහෙමනම් ඔතනින් කාබන් මවුල ගන්න අපිට කිසිම ප්‍රශ්නයකින් තොරව ලියන්න පුළුවන්. අපේ සංයෝගය ඇවිල්ලා C5H8O3 බවයි මගේ මතකයේ තියෙන්නේ. හරි. ඒතර ඒ ආකාරයට ගියොත් කොමවල ගන්න 0.02යි 0.02 මා වැඩි කරනවා 5න් ඒ පාර මට කාබන්ගේ මවුල ගන්න ලැබෙනවා 0.01යි මවුල කියලා පස්සර 2 10යි එතකොට දශම ස්ථානයක් වයි. ඔයාවේ කාබන් මවුල ගන්න. ඉතින් හයිඩ්‍රජන් මවුල ගන්න සුළු කර කර ඉන්න ඕනේ නෑ නේද? ඔන්න මම කරන්නම් 0.02 වැඩි කිරීමට C5H8 නිසා ඉතින් උත්තරේ 0.06යි මවුල කියලා එනවා. ඊළඟ එකේ මම ඕනේ නෑ නේද? ගොඩ දාන්න පස්සරත් 3 පස්සරත් 3 දෙවරත් 3 6යි. ඒතර 0.06යි කියලා එනවා. මොනවද? ඔක්සිජන් පරමාණු මවුල සංඛ්‍යාව මම ඒක කිව්වේ නෑ. රයිට්. ඔන්න ඔය ගණන හරි. ඔබ මම හිතනවා මාත් එක්ක අවශ්‍ය දේවල් නෝට් ඩවුන් කරගෙන ඇති කියලා. පොඩි තප්පර 10ක 15ක වෙලාවක් ඔන්න දුන්නා. එතකොට මම ඔබට කටපාඩම් සමීකරණයකුත් ඉගෙනුවා. සිම්පල් n සමානයි කැපිටල් N බෙදීම L අවොගැඩ්‍රෝ සංඛ්‍යාව. අපි මේක තව ඉදිරියට යන්න. මේකේ තවත් ඉදිරියට යන්න. බලමු මොකක්ද ඉදිරියට ගමන් කරන විදිහ කියලා. ඒකට අපිට ගණන් කීපයක් හදන්න වෙනවා. රයිට්. දැන් ඔබට අවකාශය ලබා දෙනවා වෙලාවක් දෙනවා. ඒ වෙලාව ඇතුළත මෙන්න මේ ගාන හද. පළවෙනි ගාන ලියගන්න. C6H12O6 ඔබ හොඳින් දන්නවා ග්ලූකෝස්. ග්ලූකෝස් හි අණු 3.01 වැඩි 1023ක් සමග C4H10O4 හි අණු 6.22 වැඩි 1022ක් මිශ්‍ර කරනු ලැබේ. එතකොට මෙන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ එක් සංයෝගයේ මවුල සංඛ්‍යා සොයන්න.
දෙවෙනි ප්‍රශ්නේ මිශ්‍රණය තුල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් පරමාණු මවුල සංඛ්‍යා සොයන්න. පරමාණු මවුල සංඛ්‍යා සොයන්න. දැන් ඔන්න ඔබගේ අතේ මේ වැඩේ තියෙන්නේ. ටක් ගාලා මේක විසඳමු කියලා යෝජනා කරමු. විනාඩි 5ක කාලයක් ලබා දෙන්නම්. ඒ ලබා දෙන්නා වූ කාලයේදී ඔබ ගැටලුවට පිළිතුරු සපයන්න. මම හිතනවා ඔබ මේ ගැටලුව නිවැරදිව විසඳලා ඉවර ඇති කියලා. ඔන්න මම හදන්න යනවා. හරි. එතකොට මම නැවතත් කියනවා අද අපි මේ පන්තිය පවත්වාගෙන යන්නේ සජීවී පන්තියක් විදියට. හරි. එතකොට ඔබට අවකාශයේ කාලය දීලා තියෙනවා ඒ වැඩ ටික කරගෙන යන්න. ඒතර මේ වෙලාව ඇතුළත වැඩේ කරලා මේ පැය එකමාරක විතර කෙටි කාලයක් අද දවසේ අපි පන්තිය පවත්වන්නේ. හරි. ඒක වඩා තරමක පොඩි වෙනසක් වෙයි සමහර විට. එතකොට මේ කාල සීමාව ඇතුළත ඔබේ උපරිමය ගන්න. හරි. එතකොට ආරම්භක පුහුණු කිරීමක් විදිහට අපි ක්‍රමක්‍රමයෙන් වෙලාව වැඩි කරගෙන යamak තමයි සිද්ධ වෙන්නේ. හරි. මා දකින විදිහට මේ අවකාශය ඇතුලේ අපිට පැය දෙකකට වඩා පන්තියක් පවත්වා ගැනීමේ පොඩි අපහසුයක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ එක දිගට එච්චර වෙලා වාඩි වෙලා ඉන්න එකක් සමහරට පුළුවන් වෙයි ඉදිරියේදී. දැනට එහෙම හුරුවක් තියෙවිද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔය පොඩි ස්ක්‍රීන් එකක් ඇතුලෙන් මේක පේන්නේ. ඒතර ඒක ඇතුලේ ඔළුව හිර වෙලා තියෙන්නේ. ඉතින් අර දිගට මේ වැඩේ කරගෙන යනකොට ප්‍රශ්නයක් මතුවෙනවා කියලා මටත් තේරෙනවා. හරි. කොහොම හරි මේ කාලය තුල ඔබ අර පන්තියක තියෙන සජීවී ගතියම කෙසේ වෙතත් හරි මෙතන තියෙන්නේ හැබැයි ඊට වඩා එහා ගිය දෙයක්. මොකද මේක තියෙනවා අර ඔබ තනිවම ඉන්නේ වෙන වෙන අය නෑ ඔයගොල්ලන්ට ඩිස්ටර්බ් කරන්න. හරි ඔළුවේ තියෙන මානසිකත්වය එහෙනේ යන්නේ නෑ. සමහරුන්ට එහෙම ඉන්නකොට මානසිකත්වය වෙනම යනවා. ඉතින් ඒව හදාගන්න. මෙතන තියෙන ඉන්ඩිවිජුවල් පන්තියක් කරනවා වගේ පොඩි එහෙම එකක් තියෙන්නේ. හරි. ඒ විදිහට හිතලා වැඩ කරන්න. right. දැන් මම ගාන හදන්න යන්නේ මේක හදලා ඉවරයි කියලා මම උපකල්පනය කරනවා. මම බෝඩ් එකේ පැත්තකින් මට අවශ්‍ය කරන දේ ලියා ගන්නවා. මොකද මට ඒ අමතක වෙන නිසා C6 H12 O6 වල 3.01 වැඩි 10.23ක්ද C4 H8 O4 6.02 වැඩි 10.22ක්ද තියෙන්නේ. ඒතර මම අන්න ටික පැත්තකින් ලියාගෙන බෝඩ් එක මකා ගන්නවා මගේ වැඩේ. මුලින්ම එක් සංයෝගයේ මවුල සංඛ්‍යා අහනවා. ඒ දෙක කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු මවුල සංඛ්‍යා මගෙන් අහනවා. පොඩි වැඩක් ඔයගොල්ලන්ට පොඩ්ඩක් වැඩිපුරක් එක්ක වෙලාව දුන්නා. right. පොඩි වැඩක්. ඒක බොහොම පොඩි වැඩක්. right. බලමු. ඉස්සෙල්ලාම අපි යමු C6 H12 O6 මවුල ගාන හොයන්න. ඔබට ඕන කටපාඩම් සමීකරණේ පාවිච්චි කරන්න නැත්නම් ඔබගේ තර්ක බුද්ධිය පාවිච්චි කරන්න. 3.01 වැඩි 10.23ක් අනු තියෙනවා. මේ ටික බෙදනවා 6.22 වැඩි 10.23යි මවුලයට. ඊටාම සරල ඔබට පේනවා මේක කැපිලා යනවා 10 බල නිකම්ම කට්. මෙතනින් මෙයාව කපන්න පුළුවන් 2යි කියලා. දෙකෙන් එකයි කියලා එන්නේ. ඒතර ඔබට පේනවා මවුල සංඛ්‍යාව 0.5ක් ලෙස පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒ විදිහටම මම යනවා C4 H8 O4 මවුල සංඛ්‍යාව සොයන්න. එහි අනු සංඛ්‍යාව 6.02 වැඩි 10.21ක් තියෙන. මේක බෙදනවා මවුලයකට තියෙන ඕන අංශ ගණනින් නොහොත් අවගැඩ්‍රෝ නියතෙන් 6.02 වැඩි කිරීම 10.23යි මවුලයට ඔන්න ඔය ආකාරයේ. ඉතින් 10 බල විතරයි සුළු කරන්න කියලා තියෙන්නේ. මේගොල්ලෝ කැපෙනවා. මෙතන කැපුණාම එයාට 10 දෙකක් එනවා. හරි. 100න් එකයි කියලා එනවා. පිළිගන්නවද මම කියන දේ? හරි. සමාන වෙන්න ඕන. මම බලාගෙන බොරු ලියලා මෙතන තියෙන 10.22ක්. එතකොට වැඩි තවත් ලේසි.
6.2 2කට 6.2 කැපිලා යනවා. එතකොට 10 22 10 23 බෙදුනහම යට 10 එකක් නොහොත් 10න් එකක් තියෙනවා. ඒ කියන්නේ දශම එකයි කියලා එනවා. මොනවද? C4H8O4 මවුලක. දැන් මේ වගේ ගානකදී හරි මට මේවයි වැඩක් නැහැ. මේක උතුර මකල ගන්න. ඍජුව ගාන ගොඩ දාන්න පුළුවන් පේලියෙන් දෙකෙන්. මම ඉස්සලා ඒ වැඩේ කරලා ඉන්නේ. පස්සේ නාන එකට මම යනවා. නාන්න නැතුව ගොඩ දාගන්න විදිය මම මේක කරා. මම ඉස්සලා යනවා කාබන් පරමාණු මවුල. මම මේකට සම්බන්ධතාවයක් ලියනවා. මම ලියනවා කාබන් පරමාණු මවුල ගාන විය යුත්තේ C6H12O6 මවුල සංඛ්‍යාව වැඩි කිරීම 6. මොකක්ද ඒ කරේ? ග්ලූකෝස් අණු මවුල යම් ප්‍රමාණයක් ඇතොත් ඒ වගේ 6 ගුණයක් එතනින් කාබන් පරමාණු මවුල එන්න ඕන C6 නිසා. ඒකට මම එකතු කරනවා C4H8O4 ගෙන් එන කාබන් පරමාණු මවුල ගන්න. එතන C4H8O4 මවුල ගණන වැඩි කිරීම 4ක් කියලා කියනවා. ඒ 4ක් කියන්නේ C4H8O4 මෙයාගේ එක මවුලයක කාබන් මවුල 4යි. එහෙනම් යම් මවුල ගානක් තිබුත් ඒ වගේ 4 ගුණයක් මවුල තියෙන්න ඕන කාබන්. මෙයාගේ එක මවුලයක මවුල 6යි. යම් මවුල සංඛ්‍යාවක් තිබුත් ඒ වගේ 6 ගුණයක් තියෙන්න ඕන. මම හිතන්නේ මේක ක්ලියර්. මේවා ලියන්න ඕනේ නෑ. හැබැයි ලියන්නේ ඔබට පැහැදිලි වෙන්න. ලියන්නේ ඔබට පැහැදිලි වෙන්න. ලියන්නේ ඔබට පැහැදිලි වෙන්න. right? බලන්න වෙන්නේ. දැන් ඔබ දන්නවා මෙතන මවුල ගාන 0.5යි. 0.5 වගේ 6ක් එන්න ඕන. ඊළඟට මෙයාගේ මවුල ගාන 0.1යි. ඒ වගේ 4ක් එන්න ඕන. දැන් මේක ලිව්වේ නැති වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ එකවරම 0.5 වැඩි කිරීම 6 දාන 0.1 වැඩි කිරීම 4 කියලා ගත්තා නම් හරි. එතන මෙතනින් එනවා 3ක්. මෙතනින් 0.4ක් එනවා. උත්තරේ 3.4යි මවුල කියලා ගන්න පුළුවන්. 3.4යි මවුල කියලා ගන්න පුළුවන්. හරි. පැහැදිලි ඇති ඔය කරපු වැඩ. දැන් ඔය විදිහටම මට පුළුවන් මොනවා හොයන්නද? මට ප්‍රශ්නයක් තියෙනවා බෝඩ් එකේ ඉඩ භාවිතා කිරීමේදී. ඉතින් මොකද මම කරන්න කියලා කල්පනා කරන්නේ ඔයාලට මේක ලියා ගන්න අවස්ථාව දෙන එක තමයි හොඳ. ඉදිරියට යන්න ඉක්මනට ඔය ටික ලියන්න. සමහරුන්ට ඉදිරියේදී කියන්නේ ඉදිරියට කරන කොටස පේනවා ඇති. මම හිතනවා ඔයගොල්ලෝ මාත් එක්කම ගාන හදනකොටම අවශ්‍ය දේවල් ලියාගෙන තියෙන නිසා මේ සඳහා ලබා දුන්නු කාලය බොහෝ දුරට ප්‍රමාණවත් වේවි යයි කිය. අපි ඔක මකලා දැන්. අපි ඔය ටික මකලා. අපි ඒක මකලා දාලා ඔන්න අපි යනවා මේකේ H පරමාණු මවුල සංඛ්‍යාව සොයන. ඒකෙදී මම කරන්නේ මෙහෙම දෙයක්. C6H12O6 මවුල ගාන යම්මගයක්ද ඒ වගේ 12 ගුණයක් හයිඩ්‍රජන් තියෙනවා. H12 ඕකට එකතු කරන්න ඕන C4H8O4 H8 එනිසා මට ඒක අටෙන් වැඩි කරන්න වෙනවා. සමාන වෙන්න ඕන මෙතන මවුල කියලා ලියවෙන්න ඕන නැත්නම් විකෘති අර්ථයක් එන්නේ. ඔන්න. එතකොට අපි දන්නවා මේ ආකාගේ මවුල 0.5යි 0.5 12න් වැඩි වෙන්න ඕන. ඒකට එකතු වෙන්න ඕන 0.1 4න් වැඩි වෙනවා. එතකොට ඊටාම සරලයි 12 සරක් 0.5 කියන්නේ 60යි 60යි කියන්නේ 6යි 6යි 4යි 6.4යි මවුල කියලා ඔන්න ඔබට ලැබෙනවා කාගේ මවුල ගානද H පරමාණු මවුලකට. එමනම් මේකේ ඊළඟ කොටස ඊටාම සරලයි O පරමාණු මවුල. මට හදන්න හිතෙන්නේ නැහැ. ඔබට ඒක පුළුවන් කියලා මම දන්න නිසා. මොනවද? ග්ලූකෝස් මවුල ප්‍රමාණය මේ වගේ 6 ගුණයක්, මේ වගේ 6 ගුණයක්. sorry මේ වගේ 4 ගුණයක්.
මේ වැඩේට එන්න ඕන. මගේ අතින් ලොකු වැරද්දක් වුණා. මම හයිඩ්‍රජන් පරමාණු ගාන හොයන්න ඕන. මෙතන මම ලොකු වැරද්දක් මම කරලා තියෙනවා. නැවත කියන්නම්. H පරමාණු මවුල සංඛ්‍යාව සෙවීම සඳහා මට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. මොකද්ද? C6H12O6 වගේ 12 ගුණයක්. මොකද H12 නිසා. හරි. C4H8O4 වගේ 4 ගුණයක් නෙවෙයි 8 ගුණයක් වෙන්න ඕන. මොකද මෙතන 8 නිසා. එතන මම මේක 8න් වැඩි වෙන්න ඕන. අවසාන පිළිතුර 6.8 හරි. මෙතන 0.512න් වැඩි වුණා. 0.1 8න් වැඩි වුණා. 6.8 උත්තරේ එනවා. ඔක්සිජන් පරමාණු මවුල සංඛ්‍යාවේ නටන්න දෙයක් නැහැ. මෙයාගේ මවුල ගාන 0.5යි ඒක 6න් වැඩි වුණා. ඒකට එකතු කරනවා. මෙයාගේ මවුල ගාන 0.4 4න් වැඩි කරනවා. 0.1 සමාවෙන්න 4න් වැඩි කරනවා. එතකොට 4 එන්නේ 3.4ක් ලෙස අවසාන උත්තරේ ඔන්න වැඩි. හරි. ඔන්න වැඩි. ඔය ගාන ඔබට පැහැදිලි ඇති යයි මා උපකල්පනය කරනවා. එතන මොකක්ද ඔකේ නාන ක්‍රමය? නාන ක්‍රමය මම හදලා පෙන්නන්නේ නැහැ. කරන විදිහ පමණක් ඔබට කියන්න. ඒ කියන්නේ යම් කෙනෙක් වෙන වෙනම මෙන්න මේ වගේ එකක් කරනවා. කොයි වගේ එකක්ද? C6H12O6 මගින් කාබන් මවුල ගාන හොයනවා. හරි මෙයාගෙන් එන්නේ. ඊළඟට H මවුල ගාන හොයා. O මවුල ගාන හොයා. කොහොමද හොයන්නේ? C6H12O6 මවුල දැන් අපිට නෑ දිච්ච ගාන 0.5. 0.5 6න් වැඩි කරනවා. මෙයාගේ 0.5 12න් වැඩි කරනවා. 0.5 6න් වැඩි කරනවා. එතකොට ඔබට උත්තර ලැබෙනවා 3යි මවුල. මෙයාගේ 6යි මවුල. මෙතන ඔක්සිජන් ලැබෙනවා මවුල 3ක් ලෙස. ඔය විදිහට මෙයාගෙන් එන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වෙනම හොයාගන්න. ඊළඟට දැන් ඔබට තේරෙනවා ඊළඟට කරන දේ C4H8O4 මගින් කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න. හරි මට මොකක් ප්‍රශ්නයක් නැහැ. කාබන් මවුල ගාන, හයිඩ්‍රජන් මවුල ගණන, ඒ වගේම ඔක්සිජන් පරමාණු මවුල සංඛ්‍යා වෙන වෙනම හොයනවා. කොහොමද? මෙයාගේ මවුල ගාන මතකේ නිවැරදි නම් තිබ්බේ 0.1ක්. 0.4න් වැඩි කරලා 0.4යි මවුල කියලා ලියනවා. ඒ මොනවද? එයාගෙන් විතරක් ලැබෙන කාබන් මවුල. කොයාගෙන්ද? C4H8O4 ගෙන්. හයිඩ්‍රජන් මවුල ගාන එතකොට 0.1 වැඩි කිරීම 8යි 0.8යි මවුල කියලා එයාගෙන් එනවා. ඔක්සිජන් මවුල ගාන 0.1 වැඩි කිරීම 4යි. එවිට 0.4යි මවුල කියලා ඔන්න උත්තරේ ලැබෙනවා. දැන් ඊළඟට මොකද කරන්නේ? මුළු කාබන් මවුල ගාන හොයාගන්න මේ 3.4යි එකතු කරලා 3.4යි කියලා ලියනවා. හයිඩ්‍රජන් මවුල ගාන හොයාගන්න මේ 6යි මෙතන 0.8යි එකතු කරලා 6.8යි කියලා ලියනවා. ඔක්සිජන් මවුල ගාන හොයාගන්න මේ 3.4යි එකතු කරලා 3.4යි කියලා ලියනවා. ඔබට පහසු ක්‍රමය කුමක්ද? ඒ ක්‍රමයෙන් ඔබ ගාන හදන්න. ගානක් හදන්න ක්‍රම ඕන තරම් ඇත. මීට වඩා එහා ගිය වෙනත් විකල්ප ක්‍රමයක් ඇති. කිසිම ගැටලුවක් නැහැ. ගණන් කියන්නේ මිනිසුන්ගේ පහසුවට හදාගත්ත එකක් මිස හරි දුක් විඳින්න හදාගත්ත එකක් නෙමෙයි. ගණන් කියන්නේ භාෂාවක් නෙමෙයි. භාෂාවක් වුණත් කටපාඩම් කරන්නේ නැහනේ. ගණන් කියන්නේ භාෂාවක් කියලා කිව්වට කමන්නේ ඒ හින්දා. යම් දේවල් පැහැදිලි කරගන්න තියෙන භාෂාව. කෙසේ නමුත් ගණිතය කියන්නේ හරි නිකන් තොරතුරු සමූහයක් කටපාඩම් කර ගැනීම නම් නොවේ. හරි ඒක මොකකින් තේරුණා. right. ඔන්න ඔය වැඩේ අපි අවසන් කරමු. ඔය වැඩේ අපි අවසන් කරමු. right. දැන් මම සංකල්පීය වශයෙන් අලුත් තැනකට අත තියන්න යනවා. සංකල්පීය වශයෙන් අලුත් තැනකට අත තියන්න යනවා. අලුත් සංකල්පයක් ඔයගොල්ලන්ට ගේන්න යන්න. අලුත් සංකල්පයක් ඔයගොල්ලන්ට ගේන්න යන්න. මේ කියන සංකල්පයේ මූලික දේවල් අපි කතා කරනවා. පමණයි අද දවස් ඇතුළත කරන්නේ. ඊළඟ සතියේ පාඩම තුල ඔබට හරි
මම නැවත කියනවා ඊළඟ සතියේ පාඩම තුල ඔබට හරි මෞල කියන කොටසේ අවසානයේ කරා පැමිණෙන්න පුළුවන්. මෞල කියන කොටසේ අවසානයේ කරා පැමිණෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට යන්න පුළුවන් එතනින් එහාට තියෙන මෞල භාග ද්‍රාවණ සාම්බ්‍රණ වගේ ගැටලු වලට මා පෙර කිව්වාසේම රිසෝස් බුක් එකේ තියෙන පිළිවෙල ගුරුවත් පොතේ තියෙන පිළිවෙලට නොවේ මා උගන්වගෙන යන්නේ. හරි. ඒ සියලු දේවල් මා කතා කරන්නේ හැබැයි ළමයි එක්ක අවුරුදු ගානක් තිස්සේ උගන්වලා ගත්ත අවබෝධයත් එක්ක සියලු විෂය කරුණු අවබෝධ වන ආකාරයේ අනුපිළිවෙලක් මතයි කරන්නේ. හරි. ඔයගොල්ලෝ රිසෝස් බුක් එක අරගෙන බැලුවොත් ඉස්සෙල්ලාම තියෙන්නේ මේවා නෙමෙයි. මවුල ගණන් හදන එක නෙමෙයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ. ආනුබල්ක සූත්‍ර, අනුක සූත්‍ර හොයන එක. ඊළඟට මේකේ IUPAC නම් ලියන ඔන්න ඔය වගේ IUPAC නෙමෙයි නිකන් නෝමල් නාමකරණයක් වගේ ඒවා ටිකක් ගිහිල්ලා ඉන්න අනතුරුව තමයි මවුලේ කියන තැනට එන්නේ. මම ඒවා කතා කරන්නේ පස්සේ. හරි. ආනුබල්ක සූත්‍ර, අනුක සූත්‍ර ඉස්සෙල්ලාම ගවපුවොත් ඔයගොල්ලන්ට ගානක් හදාගන්න තියෙන හැකියාව සහ මේ රසායනික ගණනය කිරීම කියන එක අප්‍රසන්න වෙනවා. හැබැයි මූලික දේවල් මෞලයේ ආශ්‍රිතව අපි ගැඹුරු ගණනය කිරීම ඊළඟට මෞල භාග ද්‍රාවණ සාන්ද්‍රණ එතනින් එහාට ස්ටොයිකියෝමිතිය කියලා තියෙනවා අනුකතාවේ ඉතින් මේවත් එක්ක ගිහිල්ලා වැඩ කරලා අන්තිමට එනකොට ඒවා මහ ලොකු දේවල් නෙමෙයි නිකන් කජු කනවා වගේ. මේවා ක්‍රමක්‍රමයෙන් ගොඩනගා ගන්න ඕනේ. එන්න මේ පාඩම ටික ටික අමාරුයි. හරි. එතකොට මේ පාඩමේ එක් කොටසක් තමයි මෞලයේ කියන එක හරියාකාරව තේරුම් ගන්න. දැන් මම යනවා මෞලයේ ඊළඟ වැදගත් කොටස. මෙන්න මෙහෙම වාක්‍යයක් මාලිනු. මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට එම මූලද්‍රව්‍යයේ පරමාණු මෞලයක් ඇත. මෙය ඔබ කාලයක් තිස්සේ අහලා තියෙනවා. නොනාය මගිනුත් ඇහුවා. මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට එම මූලද්‍රව්‍යයේ පරමාණු මෞල එකක් ඇත. පරමාණු මෞල එකක් ඇත. හරි. දැන් උදාහරණයක් විදිහට සෝඩියම් ගත්තොත් සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණුක ක්‍රමාංකය නැත්නම් පරමාණුක ක්‍රමාංකය ප්‍රෝටෝන ගණන 11යි ස්කන්ධ ක්‍රමාංකය 23යි. එතන සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. එතන සෝඩියම් මූලද්‍රව්‍යයේ ඔබ මොකද කරන්නේ? මේ උඩ තිබිච්ච දෙයින් ගන්නවා ග්‍රෑම් 23ක්. ග්‍රෑම් කීයද මේ ගත්තේ? 23. මෙන්න මේ තුල සෝඩියම් පරමාණු තියෙනවා පුතා. කොච්චරද? 6.02 වැඩි කිරීම 10/23. මම කියනවා ඔබ ගන්නවා හරි සෝඩියම් මූලද්‍රව්‍ය හරියටම ග්‍රෑම් 23. ඒ ගන්න ග්‍රෑම් 23 සෝඩියම් පරමාණු තියෙනවා 6.02 වැඩි කිරීම 10/23. මේ කොච්චරක්ද මේ තියෙන්නේ? මේ කොච්චරක්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ සෝඩියම් පරමාණු මෞලයක්. ඔන්න ඔය කතාව තමයි පුතා මෙතන කියලා තියෙන්නේ. මොකද්ද කියලා තියෙන්නේ? මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගන්න. ඔන්න මම ගත්තා සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. මම ග්‍රෑම් 23ක් ගත්තා. ඒ විදිහට මට පේනවා ගැනගෙන ගියොත් මේකේ තියෙනවා සෝඩියම් පරමාණු වගේ ඇඩ්‍රෝ සංඛ්‍යාව. නොහොත් මෞල එක. දැන් ඔය විදිහට අපි ඇලුමිනියම් ගැන කතා කරමු.
ඇලුමිනියම්ගේ පරමාණු ක්‍රමාංකය 13යි ස්කන්ධ ක්‍රමාංකය 27යි. එතකොට මේ ඇලුමිනියම් වල මම ගන්නවා ග්‍රෑම් 2.7ක්. කොච්චරද? ග්‍රෑම් 2.7ක්. 27ක් නෙමෙයි 2.7ක්. දැන් මට කියන්න මෙතන තියෙන ඇලුමිනියම් පරමාණු මවුල සංඛ්‍යාව අපි සොයාගන්නේ කෙසේද? දැන් අපිට මෙන්න මේ වගේ ප්‍රශ්නාර්ථයක් ආවනම් ඔකට උත්තරේ දෙන්නේ කොහොමද? මම අර කැලල වෙන් කරගත්තා. හරි. ඒ කියන්නේ මේ කොටස එතනින් උඩට ගියදී ඔන්න මම වෙනම කොටසක් විදිහට 1 2 කියලා ගන්නම්. ඇලුමිනියම් ගන්න. කොහොමද මේකට උත්තර දෙන්නේ? දැන් ඇලුමිනියම් වල මවුලයක් ගන්න නම් ඔබ දන්නවා ග්‍රෑම් 27යි. බැලුවල්පර පේනවා ඒතර 2.7යි කියන්නේ මවුල 0.1යි. මවුල 0.1යි. දැන් මම සුළු කර කර ඉන්නේ නැහැ. ඔබට කලින් අර්ථ දැක්වීම මත මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තොත් එතන ඔබ දන්නවා පරමාණු මවුලයක් තියෙනවා. එන ඇලුමිනියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් 27යි. ග්‍රෑම් 27ක් ගත්තොත් මවුල එකක්. නමුත් අපි ගාව තියෙන 2.7යි. ඔබට ඕන නම් ඉතින් අපි මෙහෙම ලියමු. හරි 2.7යි ග්‍රෑම් බෙදලා දානවා 27යි ග්‍රෑම් මවුලේ. මේවා ඔබට කටපාඩම් කියලා මම දන්නවා. එතන ඔන්න සුළු වුණාම ඔබට උත්තර එනවා 0.1යි මවුල කියන්නේ. 0.1යි මවුල කියලා. හරි. දැන් මේක පිළිබඳව තමයි අපිට කතා කරන්න තියෙන්නේ. තරමක් ඉදිරියට ඔබ ඔක්කොම ගැන ඔළුවෙන් අමතක කරලා මේ ටික පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. ඉක්මනින් චිත්‍ර අඳින්න නම් ලෑස්ති වෙන්න එපා. හරි. ඉක්මනින් ඔය ටික නෝට් ඩවුන් කරගන්න බලමු. ඔය ලියන ගමන් මම කතා කරනවා නැවතත් කවර හෝ මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තොත් එහි නැත්නම් මූලද්‍රව්‍යයේ පරමාණු ඇවොගෑඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. නැතහොත් මවුල එකක් අන්තර්ගත වෙනවා. මවුල එකක් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දන්නවා නම් ඒකට සමාන ග්‍රෑම් ගණනක් ගන්න එහි අදාළ මූලද්‍රව්‍යයේ පරමාණු මවුල එකක් අන්තර්ගත වෙනවා. පරමාණු මවුල එකක් අන්තර්ගත වෙනවා. නොහොත් පරමාණු ඇවොගෑඩ්‍රෝ සංඛ්‍යාවක් අන්තර්ගත වෙනවා. හරි. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට දුන්නා ඇලුමිනියම් වල ග්‍රෑම් 2.7ක්. ඇලුමිනියම් වල මවුලයක් ගන්න නම් ග්‍රෑම් 27ක් ඕන කරනවා. මොකද ඇලුමිනියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් කියලා කියුණා. ඇලුමිනියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකක වලින් 27යි. එතකොට ඒක ග්‍රෑම් වලින් ගත්තොත් එතන පරමාණු මවුල එකයි. මම දන්නවා ඔක කොහොම වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කාලයක් තිස්සේ ප්‍රශ්නයක් තිබ්බා. ඔක කොහොම වෙන්නේ කොහොමද කියලා ඔබට කාලයක් තිස්සේ ප්‍රශ්නයක් තිබ්බා. ඔතන තමයි ඔබට මවුලේ පැටලුණු තැන. මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට මවුලයක් ඇත කියන එක කාලයක් තිස්සේ ළමයි අවුලට පත්වන තැනක් බවයි මගේ මේ ඉගැන්වීම් කාල සීමාව තුළ මා අවබෝධ කරගෙන තියෙන දේ. මෙන්න මේක මෙහෙම වෙන්නේ කොහොමද? ඔනක හුඟක් අයට ප්‍රශ්නයක්. මම ඒ ප්‍රශ්නේ පූර්ණ වශයෙන් විසඳීමක් අද කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට හිතන්න අවකාශය දෙන්න ඕන. මතක තියාගන්න මේක මොකද්ද? මේ තියෙන්නේ බෙල්ල. නේද? ඒක උඩ තියනවා ළමයි නිකන් නේ පොල් ගෙඩියකට වඩා ටිකක් ලොකු කොමුඩු ගෙඩියක් සයිස් එකේ මොකක්ද එකක්. මේ තියෙන්නේ. ඔයගොල්ලන්ගේ අත ගාලා බලන්න එහෙම තියෙනවා. උඩට අත ගාලා බලන්න එපා. තියෙනවා නම් ඔබ නේද? කකුල් හතරකින් ඉන්න බෑ. මේ මෙතන තියෙනවා. සමහරු මේකට මුට්ටියක් කියනවා. සමහරු එක කතන්දර කියනවා. දැන් මම කිව්වා කොමුඩු ගෙඩියක් කියලා. හරි. එතකොට මේ මුට්ටිය හෝ කොමුඩු ගෙඩිය හෝ ගස් මුට්ටිය නැත්තම් කලේ මොකක් හරි දන්නේ නැහැ. හරි.
ඕක ඇතුලේ ඊටාම කුඩා ප්‍රමාණයක වත් මේ තරමටත් අඩු එහෙම නැත්නම් මෙච්චරක් හරි මොළ කෑල්ලක් ඇති. සෑහෙන ලොකු මොළයක් තියෙනවා සාමාන්‍යයෙන් මිනිහෙක්ගේ. මම කියන්නේ අඩුම ගානේ මෙච්චරක්වත් ඇති. මොළයක් තියෙනවා. ඕක පාවිච්චි කරලා කල්පනා කරන්න පුළුවන් පුතා. මතක තියාගන්න මොළේ තියෙන්නේ හරිද? ඒ අවයවය නිර්මාණය වෙලා තියෙන මිනිස්සුන්ට ඒක ඇතුලේ ගොඩාක් දේවල් මතක තියාගන්න නෙමෙයි. ඒකෙන් වැඩ ගන්න. භාවිතා කරන්න. අපේ ලංකාවේ මිනිස්සු මේ ඔළුව ඇතුලේ මුට්ටිය ඇතුලේ ඕන කක්ක ගොඩක් රැස් කරගන්න. එච්චරයි. භාවිතා කරන්න දන්නේ නැහැ. කෙලින්ම ලංකාවගේ බෙල්ල උඩ තියෙන්නේ මුට්ටියක්ම තමයි. ඒ මුට්ටියට එක එකව පුරව ගන්න. එච්චර තමයි. එච්චර තමයි. ඒ භාවිතා කරන්න දන්නේ නැහැ. හිතන්න පුළුවන් කියලා දන්නේ නැහැ. කරුණා කරලා ඔබේ ඔලු ගෙඩිය මුට්ටියක් නොකරගන්න. ඒක ඇතුලේ මොලයක් තියෙන බව තේරුම් අරගෙන කල්පනා කරන්න තේරුම් ගන්න. ඉගෙන ගන්න. කල්පනා කරන්න තේරෙන්නේ නැත්නම් ඉගෙන ගන්න. හිතන්න තේරෙන්නේ නැත්නම් හිතන්න ඉගෙන ගන්න. මේ ඔබට ලැබිලා තියෙන අවකාශය පුතා හිතන්න හොඳ කාලයක්. පොතපත කියවන්න. පොතපත කියවන්න. තමුන්ට යම් කිසි වෙනත් කුසලතාවයක් තියෙනවා නම් චිත්‍රාඳින්න සින්දු කියන්න එහෙම නැත්නම් වෙන මොනවා හරි හැකියාවක් තියෙනවනේ හැකියාවන් ප්‍රවර්ධනය කරගන්න. අන්තර්ජාලය භාවිත කරමින් ඔබට බොහෝ දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. බොහෝ දේවල් ඉගෙන ගන්න. මේ ලැබිලා තියෙන කාලය අප තියෙනවා අන්තර්ජාලයේ පොත් කියවන්න ඕන තමයි. අන්තර්ජාලය භාවිත කරන බව මම දන්නවා. ඒ මොන කාර්යයටද කියලා ඔයගොල්ලෝ දන්නවා නේ. මොකක් අය දන්නවා. ඔක ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒ වෙනුවට මම කියන්නේ මේකෙන් යමක් ඉගෙන ගන්න බලන්න. හරි. දැන් මම ඔයාලට හිතන්න දෙයක් දෙනවා. මම හිතනවා මම මේ දක්වා කතා කරගෙන ගියපු එකෙන් ඔයගලන්ට උගන්වපු ඔක්කොම මේක එක්තරා ආකාරයක හරි මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඉගැන්වීමකදී උගන්වගෙන යනකොට ඔයාලගේ ධාරිතාවය වැඩි වෙනවා. එතකොට ඒ ධාරිතාවය වැඩි වෙනකොට ඒක දරා ගන්න අමාරුයි. තව දේවල් මේකට ලෝඩ් වෙනකොට දරන්න බෑ. එතකොට ඒක ෂේප් එකේ අභ්‍යන්තර මනසට කාවදින්න ඉඩ අරින්නවා. ඔබ ඉගෙනගත්තු දේවල් හිමීට අභ්‍යන්තර මනසට කාවදිලා තියෙන්නේ. මොකද මම මැද පොඩි බ්‍රේක් එකක් ගත්තා. නිකන් මුට්ටියක් ගැන කතා කරලා හරි. ඔයගලන්ගේ ඔළුව වෙනස් අතකට හැරෙවුවා. ඒතර අර తాවකාලික මතකයේ තියෙන දේවල් හිමීම දන්නේ නැතුව අභ්‍යන්තර බුද්ධියට ගබඩා වෙනවා. එක දිගට මේක පණ දාගෙන වැඩ කරන එක නෙමෙයි කරන්න ඕන. ඒ කරන ටික හරියට ඔළුවට ගන්න ඕන. දැන් අහගන්න මේක. අහගන්න මේක. දැන් අපිට තිබිච්ච ප්‍රශ්නේ උනේ මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් පරමාණු මවුල එකක් ලැබෙන්නේ ඇයි? මම පොඩි වැඩකට යනවා. ඔයාලට හිමීට මතක් කරගන්න කියනවා මවුලේ කියන අර්ථ දැක්වීම. එදිබ්බේ මේන එකක් කාබන් 612 කාබන්ගේ ස්කන්ධ ක්‍රමාංකය 12 කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12 කාබන් 612 සමස්ථානිකේ හරියටම ග්‍රෑම් 12ක් ගන්න. මේකේ මොකද වෙන්නේ? මේකේ තියෙනවා කාබන් පරමාණු මවුලයක් නොහොත් 6.02 වැඩි කිරීම 1023 හරි. මොකක්ද කියන්න තියෙන්නේ? කාබන් 612 සමස්ථානිකේ හරියටම ග්‍රෑම් 12ක් තුල කාබන් පරමාණු තියෙනවා. මෙන්න මෙච්චර මවුල එක. දැන් කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. අපි එයාගේ ගන්න ග්‍රෑම් 12. ඒ තුල කාබන් පරමාණු මවුල එකයි. සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. අපි යාගේ ගන්නවා ග්‍රෑම් 23ක්. අන්න සෝඩියම් පරමාණු මවුල එකයි. යම් සම්බන්ධයක් ඔබට පේන්න ඕන. නැත්නම් ඔබ නේද
මේ දක්වා පාසල් ගිය ළමෙක් ලෙස අපිට කතා කරන්න අමාරුයි. යම් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඊළඟට මම ගන්නවා කවුද හොඳ? ඇලුමිනියම් ගමුකෝ ඉවරනේ. ඇලුමිනියම් වල ග්‍රෑම් 27ක් ගන්න කලින් ඇලුමිනියම් වල ඔන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධය 27යි කියලා දැම්ම. මම යාගේ ග්‍රෑම් 27ක් ගන්නවා. ආන් එතන ඇලුමිනියම් පරමාණු මවුලක් තියෙනවා. ඔය විදිහට x කියලා මූලද්‍රව්‍යයක් ගන්නවා. අපිට මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය m. එතකොට x වල කැපිටල් M ග්‍රෑම් ගණනක් ගත්තොත් මේ මැග්නීසියම් එහෙම නෙමෙයි ඊළඟ පාර මොන පිළිවෙලට හරිද මේ විදිහට දාන්න. M ග්‍රෑම් ප්‍රමාණයක් ගත්තොත් එතන පුතා අනිවාර්යෙන් මොකද වෙන්නේ? X පරමාණු මවුල එකක් තියෙනවා. හරි. මම ඔබට යම්කිසි සම්බන්ධයක් පෙන්නවා. හැබැයි ඒකේ ඉදිරියට යන එක වලට වැඩක්. ලබන සතියේදී මම මේක මීට වඩා ගැඹුරින් කතා කරලා ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. මෙතන ඔයගොල්ලන්ට අභ්‍යාසකරණයේ දෙන්න ඔයාලගේ ඔය ඔළුව ඇතුලේ තියෙන මොළයට වැඩක් ගන්න අවස්ථාවක් සමාවෙන්න නම් මේ කියනකොට මේක තේරෙනවා මොකක්ද ඔය තියෙන සම්බන්ධතාවය කියලා. මේ සම්බන්ධතාවය අවබෝධ කරගන්න එක ප්‍රශ්නාර්ථයක් විදිහට මම නතර කරනවා. නතර කරලා අපේ අර කටපාඩම් සම්බන්ධතාවය දෙනවා ඕනෑම මූලද්‍රව්‍යයක सापेक्ष परमाणुक स्कंधයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට सापेक्ष परमाणुक ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට මොකද වෙන්නේ? මවුල එකක් ලැබේ. මවුල එකක් ලැබේ. මවුල එකක් ලැබේ. හරි. ඔන්න කතාව. දැන් මම උදාහරණයකට එනවා. සරල උදාහරණයක්. මොකක්ද ඒ උදාහරණය? දැන් ඔබ කල්පනා කරනවා අර ටික ලියා ගන්න දුන්නේ නැහැ. ඔව් දෙන්නේ නැහැ. ඒ ටික ඔළුව ඇතුලේ ගොඩ නැගෙන්න පමණයි ඉඩ හැරියේ. සමහරු ලියා ගන්න ඇති, සමහරු ලියා ගන්න නැතුව ඇති. එක්කමක් නැහැ. ඒතර මම ඕනනම් කරපු දේ නිකන් කියන්නම්. හරි. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඒතර කාබන් වල හරියටම ග්‍රෑම් 12ක් ගත්තොත් මවුල එකයි. හරි. මැග්නීසියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 24යි. මැග්නීසියම්ගේ ග්‍රෑම් 24ක් ගත්තොත් මැග්නීසියම් මවුල එකයි. x කියන මූලද්‍රව්‍යයේ सापेक्ष परमाणु स्कंधे m එනම් එයාගේ m කියලා ග්‍රෑම් ප්‍රමාණයක් ගත්තොත් එතන මවුල එකයි. ඔබට යම් සම්බන්ධතාවයක් පේන්න ඇති. ආයෙත් මම මේකම කරනවා. හරි. ස්කෙච් කරගන්න. ආයෙත් කරගන්න පුළුවන්කම එන්න ඕන. හරි. එතකොට මානවත්වය යනවා අපේ කටපාඩමට ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගන්න එක අපි කලින් ලියාගත්තා. හරි ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගන්න. එහි පරමාණු මවුලයක් නොත් පරමාණු අවකාශ සංඛ්‍යාවක් ඇත. හරි. උදාහරණය මාත් එක්කම ලියාගමු. කවුද? ඇලුමිනියම් ගමු. ඇලුමිනියම් ගේ 5.4 ග්‍රෑම් සපයායත. සපයායත. හරි. මෙහි ඇලුමිනියම් පරමාණු මවුල සංඛ්‍යාව සොයන්න. මවුල සංඛ්‍යාව සොයන්න. හරි. බලමු කොහොමද කරන්නේ කියලා ඔබගේ තර්කය භාවිතා කරමින්. දැන් මේ බලන්න. ඔබ දන්නවා ඇලුමිනියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 27යි. එන ඇලුමිනියම් වල ඔබ ග්‍රෑම් 27ක් ගත්තොත් එහි මවුලයක් අඩංගුයි. පරමාණු මවුලයක් අඩංගුයි. මවුලයක් කියන්නේ සංඛ්‍යාත්මක ඒකකයක්. හරි. බල්ල මවුලක් ඉන්නවා, අලි මවුලක් ඉන්නවා, පුටු මවුලක් තියෙනවා. හොයාගන්න තමයි බැරි ඉච්චර සංඛ්‍යාවක්. පරමාණු මවුල තියෙනවා, අණු මවුල තියෙනවා, අයන මවුල තියෙනවා. මවුලේ ඉස්සරහට මොන මවුලයක්ද කියලා කිව්වේ නැත්නම් මේ මවුලෙන් ඇති වැඩක් නැහැ. හරි. එතකොට මෙහි පරමාණු මවුලයක් මම මෙහෙමත් ලියනවා. තර්කණිය පරමාණු මවුලයක් ලබා ගන්න ග්‍රෑම් 27ක් ඕන. එමනම් අපි ගාව තියෙන්නේ 5.4 ග්‍රෑම් මේ තුල අඩංගු මවුල සංඛ්‍යාව හොයන්න තියෙනවා. ඕම් කතාව. ඔන්න කතාව. හරි.
එතකොට මේකේ තර්කය මම පෙන්නන්නම්. හරි. 27යි ග්‍රෑම් තුල මවුල 1යි. sorry. මවුල 1යි. එවනම් 5.4යි ග්‍රෑම් තුල මවුල කීයද? අච්චරට මෙච්චර නම් එච්චරට කීයද? ඔන්න මම one shot මේ වැඩේ ගොඩ දානවා. ඇලුමිනියම් මවුල. දැන් මේ තර්කේ නැහැටි පෙන්නන්න තමයි මෙච්චර ඒවා ලියන්න ඕනේ. ඇලුමිනියම් වල ස්කන්ධය 5.4යි ග්‍රෑම්. මේක මම බෙදලා දානවා කීයද? 27යි ග්‍රෑම් මවුලයට. පට්ට සරලයි. 27 2ක් 54යි. 0.2යි මවුල කියලා එනවා. දැන් කාට හරි එක කපන්නත් පුළුවන්. හරි ආතල්නේ. ග්‍රෑම් ට ග්‍රෑම් කැපෙනවා. යට මවුලයට ඉතිරි වෙනවා. ඕ ඒක උඩට ගත්තාම මවුල කියලා එනවා. ඉලක්කම් සුළු කරගන්න බැරි කෙනෙක්ට නේද මේ සමාන රූප හරි කැපෙන එක ලොකු දෙයක් නෙවෙයි. ඈ ග්‍රෑම් සමානයිනේ රූපය. ඔයගොල්ලෝ බලයි පොඩ්ඩක් මීට වඩා මෙතන රූපේ වෙනස් කමන්නේ එකම අකුරා. ග්‍රෑම් කැපිලා යනවා මවුලයට කැරකිලා උඩට එනවා මවුල වෙලා යනවා. ඉතින් හරි සන්තෝෂයි. හරි 27 2ක් 54යි කියලා දන්නවා ඇති හැමෝම. මොකද අවුරුදු 11ක් විතර ඉස්කෝලේ ගිහින් තියෙනවානේ. හරි. එතන මේක මෙහෙම නැතුව සමහරව කල්පනා කරා මොකද පිස්සුද මන් දන්නේ මේ මෙච්චර ඒවා දාගෙන මේ හින දුක් විඳින්නේ. අපි ඕව හදන්නේ ගිරවගෙන්නේ. ඕ මොන කෙහෙල් මල්ද ඕවා. නේද? පට්ට සරලයි නේද? මොකටද මෙහෙම නාන්නේ? මොකද්ද? n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. අන්න අපේ මවුල දැනුම අති විශිෂ්ටයි. ඔකෙන් තමයි හදන්නේ. කමක් නැහැ ඉතින් උත්තරේ නෝනේ. මාත් ඒ හින්දා ලිව්වා. මොකද්ද පුතා මේ දැන් m කියන්නේ මවුල ගන්න කියලා කලින් දන්නවනේ. සිම්පල් m කියන්නේ සිම්පල් m යනු ස්කන්ධය. මේ 5.4. මොකද්ද කැපිටල් M කියන්නේ? ඔන්න පළවෙනි වතාවට මම මේ වචනේ කියනවා මෞලික ස්කන්ධය. මොකද්ද මෞලික ස්කන්ධය කියන්නේ? මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ කුමක්ද? මෞලික ස්කන්ධය. පරමාණු මෞලික ස්කන්ධය. පරමාණු ඇවගෑඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය. පරමාණු මෞලයක් ගන්න නම් උගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගන්න ඕන. පරමාණු මෞලයක් ගන්න නම් එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගන්න ඕන. එතකොට මොකද්ද මෞලික ස්කන්ධය කියන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම ලැබෙන එක. ඔන්නෝම කටපාඩම් කරගෙන ඉන්නවා. මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මෞලික ස්කන්ධය නෙවෙයි යම්කිසි මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම එන එක කියලා කියන ලස්සන ගිරවෙක් තියෙනවා. මම කියන්නේ මෞලික ස්කන්ධය කියන්නේ මෞලයක ස්කන්ධය. මෞලයක ස්කන්ධයට එන්නේ කලින් කතා කරපු අර්ථ දැක්වීමේ විදිහට මොකක්ද අර්ථ දැක්වීම? මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තොත් මෞලිකක් ලැබෙනවා. මෞලිකක් ලැබෙනවා. පැහැදිලි? එමනම් මෞලික ස්කන්ධය කියන්නේ යම්කිසි මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම එන එක තමයි. අවබෝධයෙන් එතියක්. සෝඩියම්ගේ නම් මෙතනට 23, ඇලුමිනියම්ගේ 27. මේකම නෙමෙයි වෙලා තියෙන්නේ. මේකම කිව්වේ මෙන්න මේ සමීකරණයේ ආකාරයට සුළු කිරීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒක කාට හරි හිතන්න පුළුවන් ඔච්චර තර්ක කර කර ඉන්න ඕනේ. මේක ගිරව දාලා මේකෙන් ගොඩ දාගන්නවා කියලා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉදිරියේදී බලමු මේකෙන් විතරක් ඔබට ගණන් හදන්න පුළුවන් වෙයිද කියලා. එතකොට නායින් අඩන්න එපා. හරි? එතකොට නායින් අඩන්න එපා මේ සංකල්ප තේරිලා නැහැ. අයියෝ දැන් කොහොමද මේක හදාගන්නේ කියලා. දැනට දෙන ගණන් නිකන් චන්ඩි වගේ දැම්ම ආදේශ කරා උත්තරේ ගත්තා. හැබැයි බේසික් බැරුව ඉස්සරහට යන්න බෑ. නෑ ළඟ වැඩ ටිකක් කරා. හරි. ඒක දෙකම තේරුම් ගන්න. මේක අවබෝධ කරගෙන මේක පාවිච්චි කරනවා නම් මට කිසි ප්‍රශ්නයක් නෑ. මේක අවබෝධ කරගත්ත එකෙක් මේක දදා ඉන්නේ ටකස් ගාලා කෙලින්ම සුළු කරලා උත්තරේ ගන්න. හරි. ඔන්න වැඩේ. මම මේ ආරම්භක අවස්ථාවේ හිටියේ මෙයා. ඒතර මේක මට මෙතනින් එහාට ගෙනියන්න වෙන්නේ ඉදිරියේදී. right. ඉදිරියේදී අවශ්‍ය දෙයක් ඔබට note down කරගන්න පුළුවන්. මම හිතන්නේ මම දුන්න වෙලාව හොඳටම ප්‍රමාණවත්. කියන දේ බොහොම හොඳින් පැහැදිලි ඇති. එව නැති අද දවසේ පාඩම මෙතකින් අවසන්.
එහෙනම් සියල්ලන්ටම සුබ සතියක් කියලා අදට ව්‍යායාම මෙතකින් අවසන්. එහෙනම් අයබෝන් කියලා අපේ වෙලේ මෙතනින් නතර කරමු. රයිට්. ජය වේවා.